නමෝ බුද්දාය කලා නමෝ බුද්දස්ස. නමෝ බුද්දස්ස. අපි පුතාලා ඉස්සෙල්ලාම මම කතා කරනමයි පුතාලා ප්‍රකාශන චිත්‍රයකට ඒ කියන්නේ මානව රූප සම්පින්ඩනය කියන චිත්‍රයක තියෙන ඕනේ මොනවද කියන එක ඉස්සෙල්ලා කතා කරමු. මේ මොකද එහෙම කතා කරන්න හේතුව මේ ප්‍රෝග්‍රෑම් එකේ මම පුතාලා වැදගත් වෙනවා මේ කටයුත්ත. ඊට පස්සේ මම පුතාලට ඊට අදාළ ටිකක් තව කතා කරන්නම්. හරි. මෙන්න මේ අපිට මාතෘකාවක් දීලා තියෙන පුතාලා මෙන්න මෙහෙම මොකද්ද? හෝදා පන්සල භාවනා කරන උපාසක උපාසිකා මේ මාතෘකාව පන්සලේ කොහේ දවසේ පන්සලේ භාවනා කරන උපාසක උපාසිකා. දැන් මේ චිත්‍රය ගැන මම කියනකොට දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ ඔය මාතෘකාව අරගෙන මම පුතාලා අපි දැනගත යුතු කරුණු කීපයක් කියනවා. චිත්‍රයක අඩු වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි පුතාලා චිත්‍රයක ගැඹුර කියන එක. මේ ගැඹුර කියලා කියන්නේ පුතාලා දැන් වීදියේක දැන් මෙන්න මෙහෙම එනවයි කියලා තියෙනවා නම් වීදියක්. මොන විදියට තියෙනවනම් මේ ගැඹුර කියලා කියන්නේ මෙහි ඉඳලම මේකේ විස්තරාත්මකව මේ තොරතුරු එන්න ඕනේ නේද? විස්තර ගැඹුර කියලා කියන්නේ මේ අභ්‍යන්තරයට යන ස්වරූපය. තනි මිනිහගේ රූපයක් ගත්තත් ඒකෙත් අභ්‍යන්තරයක් තියෙනවා. ඒකේ ලක්ෂණ තියෙනවා. ඒතකොට ඒ වගේ දෙයක දැන් ප්‍රකාශන චිත්‍රයේ ප්‍රධාන දෙයක් තමයි එක කරුණක් තමයි මයි පුතාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ප්‍රකාශන චිත්‍රයක අහලා තියෙන දේ. ඒ කියන්නේ කියලා තියෙන දේ මූලික සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි ඔකට ප්‍රකාශනාත්මක වලදී වර්ණ වලින් අපිට කියන්න පුළුවන්. වර්ණ වලින් පුළුවන් කියලා කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ තිබිච්ච චිත්‍ර ප්‍රදර්ශනයක්. ඒකේ තිබුණා මෙන්න මෙහෙම මෙතන මෙහෙම කළු වෙලා මේ හරි කළු වෙලා. ඊට පස්සේ මෙහි කහ පාට ඇල මැදට හොඳට කහ පාටයි ආයෙත් මෙහෙම ඇවිල්ලා මෙහි අඳුරු ප්‍රතේ දාලා. මේක දාලා තියෙනවා එදා අද සහ හෙට. තව වර්ණමාලාවක් විතර කියන ප්‍රකාශනයක් එයා දීලා තියෙනවා. මයි පුතාලා කාට හරි කියන්න පුළුවන්ද මේකෙන් පෙන්නේ වර්ණ වලින් විතරක් පෙන්නලා තියෙන අදහස මොකක්ද කියලා කාට හරි කියන්න පුළුවන්. කාටයි පුතේකට පුළුවන් නම් කියන්න ඕනම උත්තරයක් කියන්න පුළුවන්. මොකද දන්නා මම පුතාලා නිදහස කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිවම තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඕනම දෙයක් මේක ප්‍රකාශ කරන්න පුළුවන්. කවුරු හරි කියන්න බෑනේ. එදා කියන එකත් අඳුරු කරලා තියෙනවා. අද එනකොට අද කියන එකේදී ආලෝකය පෙන්නලා හෙට කියන එකත් ආයෙ අඳුරු කරලා තියෙනවා. මොකද්ද ඔයගොල්ලන්ට තේරෙන්නේ? කියන්න බෑ පුළුවන් එකෙන්. හරි. ඔයගොල්ලන් උත්තරේ නැති නිසා මම උත්තරේ කියන්නම් නේද? නැත්නම් හරියන්නේ නැහැනේ. කාලේ නාස්ති වෙනවානේ. අපි එදා ඉඳී හිටිය පුතාලා අඳුරු යුගයේ. මේ අඳුරු යුගයෙන් දැන් මොකද ආලෝකයට ඇවිල්ලා තියෙන්නේ. ආලෝක අපි දැන් මේ කරන ක්‍රියාවනුත් එක්ක නැවතත් අපි අඳුරට යන ස්වරූපයක් දකින්න තියෙනවා කියන එක තමයි චිත්‍රයෙන් ඒ ශිල්පියා ප්‍රකාශ කළේ. එතකොට මයි පුතාලා චිත්‍රයක තියෙන්න ඕන දෙයක් තමයි ගැඹුර තියෙන්න ඕනේ. පර්යාවලෝකනේ තියෙන පර්යාලෝකයල කිව්වෙ මොකද මේ මම කර ඈත තියෙන රූප උඩා වෙන්න එන්න රූප විශාල වීම වෙන්න ඕනේ. ඊළඟට අදහස තියෙන්න ඕනේ නේද? ඒ වගේ දේවල් ටිකක් අපේ තියෙනවා.
ඊගාවට නිර්මාණයක අපි ස්වභාවික නිර්මාණයක් නේද ස්වභාවික රූපයක් අඳිනවා නම් ඒකේ ත්‍රිමාණ ගතිය අපි දෙන්නන්න ඕනේ. එහෙනම් මට පුතාලා කියන්නේ මේක එක ළමෙක් ඇඳලා තිබිච්ච චිත්‍රයක්. හරි. මේ චිත්‍රයෙන් අපි ගත යුතු දේවල් කීපයක් තියෙනවා. මම මේ සරලව අඳින්නේ පුතාලා. මෙතන මෙසේම සරලව අඳින්නේ. ඔව් තාම අඳින්න දුන්නේ නැහැ. අපි තාම මේ චිත්‍රයක් අඳිනවා. මෙන්න මෙයා පුතාලා මොකද අපි චිත්‍රවලදී පුතාලා තර්කානුකූල භාවයත් අපේ තියෙනවා. ඒකයි මම නම් විශේෂතාවය තියෙන්නේ. මේ දරුවා ඔය මාතුකා මොකද මාතුකාවේ පොය දවසේ පන්සලේ භාවනා කරන උපාසක උපාසිකා. ඔය මාතෘකාවට මේ ළමයා ඇඳලා තිබිච්ච ඔන්න ඔය වගේ චිත්‍රයක්. හැබැයි රූප ටික පුතාලා ලස්සනට තිබ්බා. හොඳම මට්ටමක් තිබ්බා. ඉතින් මේක අපේ ගුරුවරු ගොඩාක් එක්ක මේ ගැන සාකච්ඡා කළා. කළා බැලුවාම ඇත්ත වශයෙන්ම මේ ළමයා හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් පොය දවස කියලා අපි උගක් අය කියන පොය දවස කියව ගමන් පොය දවස පෙන්වන්න ඕන නම් පෙන්වන්න ඕනේ කියන මොකද්ද අපි හදක් පෙන්වන්න. පොය දවස් විතරක් නෙමෙයි හඳ පායන්නේ. අනිත් දවසටත් හඳ පායනවනේ. ඒකට දැන් පොය දවසේ හඳ පෙන්නුවොත් පාට කරනකොට මගේ පුතාලා මොකද වෙන්න ඕනේ? ගොඩාක් අඳුර ඇවිල්ලා හඳ පානට මතුවෙන රූප විතරයි ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ. ඊළඟට උපාසක උපාසිකාවෝ පොය දවසේ මහරෑ අඳුරු තැන් වල ඉඳගෙන ඔහොම භාවනා කිරීමක් කරන්නේ නැහැ. පැහැදිලි නේද? ඊළඟ දේ තමයි දැන් මේ ළමයාගේ අපි දීපු උත්තරේ කියන දේ තමයි පාන්සලේ කියන එක පෙන්වු කළා යා මොකද්ද බෝධින් වහන්සේගේ සාකාව කියන පොඩි අත්තක් පැත්තකින් පෙන්වුවා. ඒ තමයි මේගොල්ලෝ පාන්සලේ කියලා පෙන්වන්නේ. හැබැයි මේගොල්ලන්ගේ රූපවල තියෙන ලක්ෂණ බලන්න ඉරියව් තුනක් ඉන්නේ. රූප සම්පින්නන කියන රූප ටික එක්කව වෙලා තියෙනවා. පේනව නේද? ඔන්න ඔය ලක්ෂණ තියෙනවා. එතකොට ප්‍රකාශන චිත්‍රයක් එහෙම නැත්නම් අපි කිව්වොත් මේ මානව රූප සම්පින්නනයක් කියන චිත්‍රයක තියෙන්න ඕනේ මෙන්න මේ කරුණු. මේ ටික මගේ පුතාලගේ චිත්‍රවලක් තියෙන්න ඕනේ. හරි. දැන් අපි එහෙම මානව රූප සම්පින්නනයක් තියෙන චිත්‍රයකට අවශ්‍ය තොරතුරු ටිකක් මම දෙනවා පුතාලට. දීලා එකක් දෙකම වර්ණ කරන්න හැටි කියලා දෙන්න. දැන් අපි මෙන්න මෙහෙම බලා ගන්න දාලා. දැන් මේ අපේ පොඩි ළමයිගේ කොටස නෙමෙයි දැන් මේ ඉන්නේ ලොකු ළමයි කියලා කියන්නේ චිත්‍ර ඉගෙන ගන්න ළමයිගේ කොටස. දැන් මේ හැඩේ පුතේ මෙන්න මෙහෙම අරගෙන මෙතනින් අපි ගන්නවා පුතාලා මෙහෙම හැඩතලයක් ගන්නවා ආයි ගන්නවා තව හැඩතලයක් මෙහෙම. ඒක වැඩිපුර ගන්න එපා මේ ගන්නට ගත්තාම ඔය හැඩතල අපි සාමාන්‍යයෙන් හුරු වෙන්නේ මොනදී? ඒකත් මේ හැඩතලේ හදනවා. මොකද අපි පුතාලට දැන් මේ පන්තියෙන් අපි කරන්නේ පුතාලා තියෙන දේ අලුත් කරනවා කියලා කියන්නේ තව දෙයක් තීව්‍රව මතු කරගන්න තමයි මෙතනදී ඕනේ. දැන් මෙයා මෙහෙම ඉන්නවා මේ බලන්නකෝ. මෙහෙම උදාන මේ විදිහට. සරල හැඩතලට කියලා මම කියනවා. උදාල මෙන්න මේ හැඩතල ටික ඇඳ ගන්න ඉක්මනින්. ඔය හැඩතලේ වෙනස් කරන හැටි මම කියලා දෙන්නම්. පොඩියක් තියෙන පොඩක්. උඩ ටික පේන්නේ. පේන්නේ නෑ ඔළුව. ඔය පේන්නේ. ඔය මම ලයිට් එක දාන්නකෝ. නෑ ලයිට් එක පේනවා හොඳට. කැමරා එක පොඩ්ඩක් උඩට හරවන්නකෝ සර්. ඔයිට වැඩි වෙනම් පුතේ කැමරා එක උස් කරන්න බැරි වෙනවා පුතේ.
ඔළුව පේනවනේ පුතේ. දැන් මම මේ බලන් ඉන්නේ මේකේ. අනිත් පුතාලට එහෙම ගැටලුවක් තියනවද? නෑ සර් හොඳට පේනවා. ඔව් මගේ පුතා මේ පොඩ්ඩක් බලන්න පුතේ. දැන් මේකේ හැඩය තමයි මෙන්න මෙහෙම ආව හැඩය. පොඩ්ඩක් අපි මෙතනින් මෙහෙම කරලා ගන්න. ඔබ තමයි මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි පුතාලා මේ ඕනෑසේ ඔළුව පේන්නේ නැත්තේ. ඈ ඒ ටික පේනවසේ ඔළුව පේන්නේ නැත්තේ. ඔළුව තමයි මේ තියෙන්නේ පුතේ. ඔළුව මේ තියෙන්නේ මෙතන පොඩ්ඩක් මම හදන්නම්. ඔයගේ ඇද ගතියක් පේනවා මට. මේකේ මෙහෙම ගම්මු. මෙහෙම ගම්මු. මයි පුතේ චූටි පුතා පොඩ්ඩක් බලාගෙන ඉන්නකො හදනකොට හොයන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා ඈ. අපි තාම මේ රූපේ හැදුවේ නෑ. රූපේ තියෙන මූලික හැඩතල ටිකක් ඔය දාලා තියෙනවා. ඔය ටික ඇදගත්ත තමයි පුතාලා. ඊට පස්සේ පුතාලා මෙන්න මේ හැඩතලේ මේ ටික මකලා මෙහෙම මේ ටික මකලා අපි මේ හැඩතලයට පොඩි එකතුවක් ගන්න. මොකද මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම එන්න ඕනේ. ඇවිල්ලා මෙතනින් මේ විදිහට තියෙන්න ඕනේ කකුල. මෙතන කකුලත් ඔහොම ඇවිල්ලා පුතාලා මෙතනින් මෙහෙම ඇවිල්ලා ඔහොම එන්න ඕනේ. මෙතනින් තාචුට්ට මහතට ගන්න වෙනවා. පේනව නේද? හරි. කොහොම කරලා දැන් ඔහොම හැඩය ආවනේ. දැන් මෙයාට අපි ඇඳුම නිර්මාණය කරනවා. ඔන්න ඇඳුම නිර්මාණය කරන්න යන්නේ. එතකොට මේ ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කරන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම පෙන්වන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙතන මේ ටික මොකද වෙන්නේ පුතාලා? අඳුර වෙන්නේ. ඒක තමයි මේ පෙන්වන්නේ. ඔන්න ඔයා ඇඳුමේ අපි ඔහොම ගත්තා. අපි කියමු දැන් මේ ඉන්නේ අම්මා කෙනෙක් කියලා. එතකොට මයි පුතාලා පොඩ්ඩක් මෙහෙම අපි ඉස්සරහට පොඩ්ඩක් කොහොම අරගෙන හරිද? පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට ඒ ඇඳුමටම සරිලන සාරියක්. දැන් මෙයා ඇඳලා තියෙන සාරිය. අපි ඔහොම කරලා දැන් මොකද කරන්නේ? මෙහෙම සාරි පොට දාන්න. සාරි පොට දානකොට පුතාලා මේ ටික මොකද වෙන්නේ? වැහෙනවා. පේනව නේද? ඔය ටික වැහෙනවා. ඊට පස්සේ යාගේ 60ක් යාට එන්නේ. අන්නලා මොකද කරන්නේ මෙයාට? අපි දානවා පොඩි කොණ්ඩෙක්. ඔය බලන්නකො. දාලා එයාගේ අත් දෙකේම යමක් අරගෙන යනවා. යමක් අරගෙන යනවා අත් දෙකේ. මෙතන මෙහෙම කරමු. මෙහෙම ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මේක යහපැත්තෙන් මතුවෙන ආකාරයට ගමු. මෙහෙම ඇඩිය අරගෙන ඔන්න ගමු. ඔය විදිහට ගත්තාම හරි. එතකොට දැන් ඔන්න ඔය සාරි අඳිනකොට දැන් අඳින සාරි වගේ මේ චුට්ටක් ඒවැ තියෙන විශේෂතාවය මොකක්ද විශේෂතාවය? අඳින ඇඳුමේ තියෙන ලක්ෂණය තමයි මම පුතාලා ඉන්නේ පේන්න අඳින්නේ නැහැ. දැන් වගේ නෙමෙයි. ඒ කාලේ ඉන්න පේන්න සාමාන්‍ය මිනිස්සුන්ට අඳින්නේ නැහැ කෙනෙක්. විශේෂයෙන් කාන්තාව. පේන්න අඳින්නේ නැහැ. ඒ නිසා තමයි ඔය විදිහට අපි රූපය සකස් වෙන්න ඕනේ. මේ ටික මම පෙන්වන්නේ මොකටද මේ? අපිට අඳුරු කරන කොටස් හැටියටයි මේ පෙන්වන්නේ. නැතු වෙන්නේ එකක් නැහැ. ඔය රූපය දැන් ඔහොම සම්පූර්ණ කරගන්න බෑ පුතාලා දැන්. ඔය මේ මුනේ හැඩේ මම ඔය ඉස්සෙල්ලත් උගෙන්නුවා මම අදත් ඒක කරලා දෙන්නම්.
කළා මම ඔයගලන්ට පෙන්නන්නම් ඒ රූපවල තියෙන ලක්ෂණයක කීපය. පාට කරනකොට කියලා දෙන්න. මුතාලා ඔක ඇඳලා ඉවරද? නෑ සර්. ඔය හැඩ ටික ඔහොමම තියෙන්න ඕනේ පුතේ. දැන් ඇඳලා ඉවරද මයි පුතාලා? පුතාලා ඇඳලා ඉවරද? අපි තව රූපයක් පුරුදු දෙමු. හරිද? මෙන්න මේ වගේ රූපයක් පොඩ්ඩක් බලන්නකෝ. මෙහෙම ඇවිල්ලා මෙහෙම හැදේ. අපි මෙන්න ඉස්සලා මෙන්න මෙහෙම කරගන්නකො මම පුතාලා. ඔන්න ඔය විදිහට මෙහෙම කකුල තියාගන්න විදිහට ගන්නවා. මෙතෙන්දි මේ කොටස් තමයි මතු වෙලා පේන්නේ. කරලා මේ ඇඟේ හැටියට මෙතනින් අපි කඳ ඉවර කරගන්නවා. කඳ ඉවර කරලා මෙහෙම අපි අරගන්නවා. අරගෙන අර විදිහටම මූණ හැඩේ ගත්ත අරගෙන මොකද කරන්නේ? මෙහෙම කරලා ඔය විදිහට පොඩ්ඩක් ගන්න බලන්න. මේක තවත් පොඩ්ඩක් නවන්නත් පුළුවන්. ඔකම ගන්නත් පුළුවන්. ඔය හැඩේ ඇඳපු එකේ වෙනසක් කරන්න දෙන චුට්ටයි පුතාලා. මෙතන නම් ගැටලුවක් නැහැ. මෙතනත් ගැටලුවක් නැහැ. මෙතන කකුලේ කොටස විතරක් පොඩ්ඩක් අපි මෙහෙම මතු කරගමු. කරලා යාගේ ඇඳුම් නිර්මාණයක් කරමු. මෙතෙන්ට එනකන් යා තරමක් ඇඳලා තියෙන්නේ. එතකොට මේ අත මතු කරගත්ත අපි මතු කරලා මොකද යා ටී-ෂර්ට් එකක් හරි වගේ දෙයක් ඇඳගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහට ගත්තත් ගැටලුවක්.
දැන් පුතාලා ඒ රූපය ඇන්නද? පුතාලා තව රූපයක් පුලන් පුතාලා අපිට මෙන්න මෙහෙම හැඩය අරගෙන මේ මූලික સિદ્ધාන්ත මෙහෙම ඇඳ ගන්නකො ඕගොල්ලෝ. නොම ඇඳ ගන්න. ඇඳගෙන මෙහෙම ගමු. ඔන්න මේකේ පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. දැන් මේ පැත්තේ අතේ බව පෙන්වන්න ඕනේ, මෙතනත් අත පෙන්වන්න ඕනේ. පොඩි වෙනසක් තියෙන එක කියන්නේ වෙනස් කරලා. ඒ රූප පුතාලා වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් මෙහෙම ඉඳ ගන්නකොට පුතාලා මෙතන පොඩි තෙරපීමක් එනවා. එතකොට පොඩ්ඩක් මේ හැඩි මෙතන ගන්න ඕනේ. මෙතන ඔය හැඩියම ගත්තට ඉලුවක් නෑ. ඒකල දැන් අපි ඇඳුම් නිර්මාණය කරන මෙහෙම ගත්තා. මේ ෂර්ට් එක හරි මොකද යන විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට. ඒ රූපය ඇඳලා ඉවර ඇති නේ පුතාලා. තව අපිට පුළුවන් තව රූපයක් මේ බලන්නකෝ. කොහොම අරගෙන මෙතනින් පුතාලා මෙන්න මේ හැඩය අරන් කකුල් දෙක මෙහෙම ලින් අතර ගන්නවා මේ. කොහොම අරගෙන බෙල්ල මෙහෙම දාලා කොහොම දාලා මෙහෙම කෑලි දෙකක් අරගෙන මේ ටික මකනවා මෙහෙම. මකලා මෙන්න මේ විදිහට ගන්න. යානේ අපි මෙහෙම තව පොඩ්ඩක් වෙනස් කරමු. අන්න විදිහට ගන්න.
අරගෙන වෙනස් කරන්න තියෙන පුතාලා මෙන්න මේ හරිය ටික මෙන්න මෙහෙම අරගෙන මේ ටිකත් මකලා දානවා. හැඳුම නිර්මාණය කරලා අපිට පුළුවන්. මෙතන පුතාලා මෙන්න මේ පොඩි හැඩයක් මතු කරන්න. එමුද ඒ හරියේ මතු මේ අඳුරක් පොඩියට පෙන්වන්න තියෙන එච්චරයි. අපි ඇඳුමක් අඳලා තියෙනවා කොහොම අපිට කරන්න පුළුවන්. මේ පොඩ්ඩක් පුතාලා ඇද වෙලා වගේ තියෙනවා. අපි ඒක චුට්ටක් හදමු. ඒක දැන් පාට කරන පුතාලා මෙහෙ ටිකක් අඳුරු ගතිය පෙන්නනවා. එල්ල මෙහෙත් අඳුරු අරගෙන ඔන්නෝම අපි දැනීමක් ගන්න මෙතන ටිකක් අඳුරු කරනවා. එහෙම ගන්නකොට තමයි කලර්ස් ගන්න මේසි පාසු ක්‍රමයක් තමයි ඔය මම මාක් කරලා තියෙන්නේ. ඒ ඕරෝප ටික සේරම ඇඳද මයි පුතාලා කියන්න බෑනේ. දිනවස. ආ දැන් මම ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ තේමාව අනුව මේ රූප ටිකක් මොකද්ද මේ සම්පූර්ණ රූප ටික දීලා නැහැ. තේමාව මම දෙනවා. තේමාවට ඉස්සෙල්ලා අපි මේ ගැන කතා කරමු. හරි. දැන් ඔය රූපය ඇඳලා ඉවරද මයි පුතාලා? පුතාලා ඇඳලා ඉවරද? ඔව් සර් ඇඳලා ඉවරයි. හැබැයි ලස්සනට ඇඳලා තියෙන්නේ හරි. දැන් මම පොඩි පින්තූරයක් පෙන්නනවා ඔයගොල්ලන්ට පේනවද කියලා බලන්න. මෙන්න මේ මම රූපය අල්ලලා පෙන්නන්නම්කෝ. දැන් ලං කරලා පෙන්නන්නම් මේ. මේ භාවිතා කරලා තියෙන මොනවද මාධ්‍ය? පැස්ටල්. එන්නේ පුතාලා. පැස්ටල් මාධ්‍ය තමයි උපයෝග කරලා තියෙන්නේ. පැස්ටල් මාධ්‍යයෙන් පාට කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අපි ක්‍රමවේදය අනුව බලමු පාට කරන්නේ කොහොමද කියලා. අපිට ගැටලුවක් තියෙන්නේ පුතේ මෝහන පාට කරන එකනේ. ඒ නිසා මෝහන පාට කරන ක්‍රමවේදය තමයි පොඩ්ඩක් මම අද වටහලා දෙන්නම්. මේක දැන් මූණක හැඩයක් පේනවද? ඔව් සර්. පේනවනේ. ඒ මූණ මේ පැත්තට හැරිච්ච ස්වභාවයෙන් තියෙනවා. ඔය ක්‍රමවේදයේදී මගේ පුතාලා භාවිතා කරන්න පුළුවන් දේවල් කියලා පාට භාවිතා ගන්න ඕනද සර්? පුතාලා අපි පාට කර ගන්න ඕනද සර්? ඔව් බලා ගන්නකො පුතාලා ඉස්සෙල්ලා. දැන් මාත් එක්ක පුළුවන් නම් මං කියන්න හොඳම වැඩි. ඔගොල්ලෝ තෝගේ පැත්තට මූණක් ඉක්මනින් ඇඳ ගන්න බලන්න. ඔය පැත්තට මූණක් අඳින්න ලේසි ක්‍රමයක් මම ඔය අතර කියලා දෙන්නම්. ඕම ඉන්නකො බලන්න. දැන් බලා ගන්න.
මෙහෙම දැන් අපි බෙල්ල මෙහෙම ගත්තාමමයි පුතාලා මේ බෙල්ල කෙරෝලේ ඉඳලා බෙල්ල කෙරෝලේ ඉඳලා අපි මෙහාට ගන්නවා ඉරක්. ඒ ඉර මෙන්න මේ වගේ ප්‍රමාණය. මේ තමයි නිකට. මේ ප්‍රමාණයක් හැඩයට මෙහෙම එල් හැඩයක් ගන්න. දැක්කනේ? මෙහෙම එල මෙහෙම. හරි. ඔය එල් හැඩේ තමයි එල් හැඩයට මොකද කරන්නේ අපි පුතාලා මේ එල් හැඩයට දානවා බිඳුවක්. බලන්න. බිඳුවක් දාලා මේ ටිකෙන් මකනවා. මම පුතාලත් එහෙම කරන්න බලන්න. එතකොට මූණ පැත්තකට මූණක් අඳින හැටි ඉගෙන ගන්න පුළුවන් ඉක්මනින්. මේ කොටස ඇඳලා ඉවරුන ගාම මට ඇඳලා ඉවරයි කියලා කියන්න. ඇඳලා ඉවරද? ඇඳලා ඉවරයි සර්. ඊට පස්සේ අපි මෙන්න මේ මැද මෙන්න මේ ටිකත් මකනවා. මකලා පුතාලා මේ බලන්න හරියටම. දැන් මෙන්න මේ හරියෙන් අපි අඳිනවා මොකද්ද? නහය. නහය ඇඳලා මෙතනින් අපි අඳිනවා මොකද්ද? උඩ තොල් පොට අඳිනවා මෙහෙම. ඇඳලා පුතාලා යටි තොල් පොට තියනව නේද? ඒකට මෙන්න මෙහෙම ගන්නවා විතරයි. මේ හැඩේ ගන්න විතරයි අරගෙන මෙතනින් මෙහෙම නිකට හැඩේ ගන්නවා. ඔය නිකට හැඩේ අරගෙන මේ ටික මකනවා. පේනවනේ දැන් අපි එල් හැඩේ එක්කලා යන්නේ. ගිහලා මේ හරියෙන් මොකද වෙන්න ඕනේ? මෙහෙම ගත්තොත් මෙතනින් කන එනවා. ඒ කියන්නේ ඇහැ කෙරෝලයි නහය කෙරෝලයි අතර තමයි කන තියෙන්නේ. ඊට පස්සේ අපි ඔන්න කොණ්ඩේ කොහොම ගත්තා. පිරිමි ළමෙක් නම් මොකද කරන්නේ? කොණ්ඩේ මෙන්න මෙහෙම ටික වැඩිපුර දාගත්තා. දාලා පැත්තට හැරලා ඉන්නකොට ඇහැ පුත මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේක ඉරක් විතරයි මෙහෙම එන්නේ. මේ රවුමෙන් පුදාලා මේ ඒ බෝලේ තියෙනවනේ ඒක අපිට පේන්නේ මේකෙදි මෙන්න මේ වගේ. ඇඳලා ඉවර ඇති නේද පුදාලා? අපි මකලා අර පාට කරන එකට පොඩ්ඩක් යමු. මේ රූපේ පුතාලා හොඳට බලා ගන්න. සීමාවක් මේ මම පොඩි සීමාවක් පොඩ්ඩක් මෙන්න මෙහෙම පෙන්නනවා. කොහොම පෙන්නනවා? මෙතන සීමාවක් පෙන්නනවා. මෙහෙම අපි ටිකක් ඔන්න ඔය වගේ හැඩයක් ඔන්න වගේ පොඩ්ඩක් ලකුණු කරනවා. ලකුණු කරලා දැන් මම මේකට ගන්නකෝ ලාදුඹුරු පාට මේ බලන්න ලාදුඹුරු පාට මෙහෙම තදේට ගන්නවා. මෙහෙම තදේට ගාලා චුට්ටක් අත මොකද කරන්නේ?
බුරුල් කරන පොඩ්ඩක් මෙහාට එනකොට මම ඒක කියන්න පස්සේ මොන විදිහට පාඩ කරනද සරල ක්‍රමයක් දෙන්නේ ඔයගොල්ලන්ට. ඔන්න අපි ගන්න. ගාලා මෙහෙදිත් පුතාලා මේ හරියෙන් ගන්නවා ඔය තද පාට ටිකක්. වැඩිපුර නෙමෙයි ක්ලයි ගන්න. තේරෙනව නේද? ඔන්නෝම ටිකක් ගාන මෙහෙ ටිකක් ගන්න. ඔන්නෝම ගන්න. ඔකොල් ගා ගන්න බලන්න ඔය මං ගෑවේ ලා දුඹුරු පාට. ගෑවද මම පුතාලා? පුතාලා මෙහෙම ගෑවද? ඔව් සර් ගෑවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ පුතාලා මේ දුඹුරු පාට එක උඩින් ගාන මොන පාටද දන්නවද? ලයිට් ඔරෙන්ජ් එක. මෙන්න මෙහෙම ඉස්සෙල්ලාම ඒක ගන්න. මෙහෙම ගන්න. මෙතනත් ගන්න. ගාලා ඔහොම ගාලා මොකද කරන්නේ? මෙන්න මෙහාට පොඩ එවනවා. ලයිට් ඔරෙන්ජ් එක ඔන්නෝම ටික ටික එවනවා මෙහාට. ටික මෙහාට එවනවා. මේ හරියෙන් පුතාලා අපි මොකද කරන්නේ? ඔරෙන්ජ් එක ටිකක් ස්ලෝ කරනවා. මේ හරියට අපි ඔරෙන්ජ් එක ඔහොම එවනවා නේ. වල දැන් මේක මේ මෙතන තියෙනවානේ. මෙතනින් චුට්ටක් ආයිත් ඔරෙන්ජ් එක ටිකක් ගන්න. වැඩිපුර නෙමෙයි ඈ. මේ හරිය ටිකක් අඩු කරනවා. මෙහෙම ගාලා පුතාලා මෙහෙමයි. මේ ඔරෙන්ජ් එක ගාලා මේ හරියට එනකොට අත බුරුල් කරගන්නවා මෙහෙම. දැන් මේකෙත් මේ බලන්න. මෙහෙම ඇවිල්ලා මේ අත බුරුල් කරගන්නවා නේ. අර තදම ඔරෙන්ජ් එක විතර ලයිට් එකක් එන්න ඔහොම ගන්න. පේනව නේද? ඒක අපිට පුළුවන් පුතේ මෙතනත් ඩාර්ක් මේ බ්‍රවුන් එක යූස් කරන්න පුළුවන් මෙහෙම. ඒකටත් අපි ඔරෙන්ජ් එක මෙහෙම මික්ස් කරගන්න පුළුවන්. බෙල්ල මෙහෙමයි කියලා හිතාගමු. දැන් ඔහොම ගාගත්ත තමයි පුතාලා. ගා ගන්නකො. ලස්සනට ගා ගන්න. අර බෝඩ් එකේ තියෙදි පාට කරන්න ටිකක් අපහසුවක් තියෙනවා ඒ වුණාට මම හරියට ඔය විදිහට කරගමු. ඊට පස්සේ පොදාල බෝඩ් එක නතර වෙන්නකො. මේ තද කහ පාට අරගෙන මේ තැඟ ගන්නවා මෙහෙම. අර හිස්තැන් තියෙනවනේ. ඒක ගන්න ඕනේ අර ඔරෙන්ජ් එකත් එක්කලම. ඔය බලන්නකො. ඔරෙන්ජ් එකත් එක්කම මෙහෙම ගාගෙන එනවා. ඔය බලන්න. එතකොට දාලා අර මිනිස්සෙගේ හැඩි සාමාන්‍යමත් වෙලා එනවා. පේනව නේද? මූණේ තියෙන කම්මුලේ ස්වභාවය ඕව ගන්න තියෙන ඔය විදිහට තමයි. ඊට පස්සේ මම ක්ලියර් කරන්න අවසන් කළාම ඔයගොල්ලන්ට තේරෙයි රූපේ කොහොමද තියෙන්නේ කියලා. තාම අපිට රූපේ ක්ලියර් නෑ, ඉවර නෑ.
ඔය විදිහට පාට කරගත්තද පුතාලා? පාට කරගත්තද? සංජන පාට කරගත්තද? පාඩ කරගත්තා සර්. අපේ සදීෂ පාට කරගත්තද? තාම කරනවා සර්. පාට කරන ගමන් සර්. හරි. මේකෙත් මේ පැත්තට කහ පාට ගන්න පුළුවන් විදිහට. කොණ්ඩේ කොටසෙන් මම ටිකයි පෙන්නන්නේ. හරි. කොණ්ඩ කොටස අරගෙන අපි මේ අරන් තියෙන මොකද්ද කලර් එක කියන්නේ බලන්න. ඩාර්ක් බ්ලූ එක. ඩාර්ක් බ්ලූ එක අරගෙන මෙන්න මේ වගේ කැරලි වගේ හිතින් අපිට ගා ගන්න පුළුවන් පුතාලා. ඔය විදිහට මේ බලන්න. කැරලි ස්වභාවයට. අපි මම හරියට ඉවර කරන්නේ නැහැ කිව්වෙත් එකයි මෙන්න මේ හරි මම නතර කරනවා. ඔය කැරලි ස්වභාවයට ඔහොම ගා ගන්න පුළුවන්. දැන් මෙහි තනින්න පුළුවන් පුතාලට. කොහොම ගාලා මේ බලා ගන්න පුතාලා නතර කරලා ඊට පස්සේ ගන්න පුතාලා අපි මේකට කළු පාට. කළු පාට අරගෙන පුතාලා මේ තියෙන හැඩේ මතු කරගන්න මෙන්න මේ විදිහට මේ බලන්න. මේ චෝක් එක මෙන්න මේ කොන්නේ තියෙන ස්වරූපයට හැඩයට මතු කරගන්න. ඔය බලන්න. ඔය දැක්කද? මෙන්න මෙතනත් එහෙම. ඔය විදිහට අපි ගන්න. දැන් කොන්නේ ඔය විදිහට පුතාලට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. අපේ කාලෙ මදි හින්දා තමයි මම චුට්ටක් ඔතනින් නතර කළේ. ඔය බලන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. දැන් අපි වෙන්න ගන්න කළුම පාටනේ. දැන් බ්ලූ එකත් එක්ක එනකොට කොණ්ඩේ තියෙන හැඩේ ලස්සනට මතු කරගන්න පුළුවන්. ඒතරම් කළුම ගතියේ තියෙන ස්වභාවයට වැඩි අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් පුතාලා හිතයි මේ හෙයා කට් එකක් කියලා එහෙම නෙමෙයි ඈ. හෙයා කට් එකකට වැඩිය වෙනස් මේකේ. මොකද හෙයා කට් එකක් එනවනම් මෙහෙම එන්න බෑනේ. මෙහෙ හරියට තියෙනවා. මම ඒ ටික පාට කරේ නෑ ඔයගොල්ලන්ට ඈ. එහෙනම් ඔයගොල්ලෝ හෙයා කට් එකක් හැටියටම තියාගන්න. දැන් පේනව නේද මිනිස් රූපයක තියෙන ස්වරූපය අඳිනකොට කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ උඩ බලන්න මම මේක අරන් තියෙන මොනවද දන්නවද? ඩාර්ක් බ්‍රවුන් එක. ඩාර්ක් බ්‍රවුන් එකෙන් තමයි පුතාලා අපි මෙතන මේ ටික පෙන්වන්නේ. මේ බලන්න. ඔය ටිකත් ඔහොම පෙන්නනවා. එහෙම මැද කොටසත් ඔහොම පෙන්නනවා. හරිද? පෙන්නලා මේ බලන්න. බලන්න. ඒ රූපේ බාහිර ටික ඉතුරු ටික සේරම මතු කරගන්න පුළුවන් අපිට බ්‍රවුන් එකේ. ඒ බ්‍රවුන් එකෙන් ගැහම පුතේ තියෙන වාසිය මොකද්ද දන්නවද? අර කළු වගේ වෙනම මතුවෙන්නේ නැහැ. ඒ වර්ණයේම ප්‍රභේදයක් හැටියටයි මතුවෙන්නේ. පේනවනේ මම පුතාලා. ඉතින් ඔන්න ඔය වගේ සරලව පුරුදු වෙන්න ඕනේ. හරි? එහෙනම් මම පුතාලට මම රූප කීපයක් කියලා දුන්නා. පැහැදිලිද? පාට කරන හැටි කියලා දුන්නා. දැන් පුතාලා ඕක ඉවර කරගන්නකො ඉක්මනින්ම. තව ටිකක් තියෙන පුතාලට කියන්න. ඉවරයි සර්. හරි අනිත් අයටත් ඉඩ දෙමු පුතා. කරගන්න. ලස්සන පුතාගේ තියෙන හරිද බලන්නකෝ. කොපේ නැහැ පුතේ.
ඔයාගේ ඇඳුම පෙවුනේ. හරියට කරලා බලන්න. සෑහෙන්න හොඳයි. හරි. දැන් අර වගේ දුඹුරු පාටින් මතු කරගත්තද ඊටි ගැහුවද පුතේ? හොඳයි. හරි. මගේ පුතාලා දැන් ගොඩාරියක් ඇඳලා ඉවරයි කියලා මට හිතෙනවා. දැන් මේ කාල සීමාව තුළදී පුතාලා ලොකු දෙයක් මම දන්නවා. එහෙනම් මට කවුරු හරි කියන්න මම ඉස්සෙල්ලා දීපු රූප වලින් අඳින්න පුළුවන් මාතෘකාවක් කියන්න බලන්න. මේ මාතෘකාව ගැන ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ රූපේ බලාගත්තොත් කියන්න පුළුවන්. පේනවනේ? මෙහෙම මේකේ මාතෘකාව වෙන්නේ පුතාලා පන්සලේ බෝධීන් වහන්සේ වෙනුවෙන් කරන බෝධි පූජාව. පන්සලේ බෝධීන් වහන්සේ වෙනුවෙන් කරන බෝධි පූජාව. ඒ බෝධි පූජාවන් පවත්වනකොට එක එක්කෙනා විවිධ ඉරියව්වෙන් වඳිනවා. විනය මොද කරන්නේ පෙන් කලරගෙන බෝධීන් වහන්සේ නාවන්නේ කියලා පෙන් කලරගෙන මළුව වටේ ඇවිදිනවා නේද? ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ පුතාලා ඒද? එතකොට මේක අඳිනකොට දැන් මම අහන පොඩි ප්‍රශ්නයක්. දැන් මම පුතාලා මේක පාඩ කරලා ඇති කියලා ඉතින් දැන් මේ ප්‍රශ්නයක් අහන්න. දැන් ওই චිත්‍රය අඳිනකොට එක්කෙනෙක් අඳිනවා මේ විදිහට. මම පෙන්නන එක්කෙනෙක් අඳින විදිය. මෙහෙම දාලා බෝධීන් වහන්සේව මෙහෙම ලොකුවට ඇඳලා හරි මේ බෝධීන් වහන්සේ වටේ තියෙන පවුරත් ඇඳලා හරිද දැන් මේ චිත්‍ර පොලේ ඇඳලා එයා අඳිනවා මේක වන්දනා කියන්නේ බෝධීන් වහන්සේ වන්දනා කරනවා නම් ඒගොල්ලෝ මීට වැඩි ලොකුට අඳින්න බෑනේ. ඔන්න ඔහොම කෙනෙක් අඳිනවා. මේ පළවෙනි එක්කෙනා ඇඳු විදිය. පේනවද ඔයගොල්ලෝ? පැහැදිලිද? දැන් බලාගෙන ඉන්න ඉන්නේ මට ඕනේ. දැන් එක්කෙනෙක් ඔය අඳින ක්‍රමවේදය තමයි ඔය. හරි. අපි බලමු තව එක්කෙනෙක් අඳිනවා මේ තවත් ක්‍රමවේදයක්. මේ පළවෙනි එක ඇඳ ක්‍රමවේදය. ඔන්න දෙවෙනි එක්කෙනා අඳින තවත් ක්‍රමයකට. ඔන්න යාටත් තියෙන ඒ කොටුවමයි. මේ බලන්නකො. වෙනසක් නැහැ ඒ කොටුවම. ඒ කොටුවේ ඉස්සල්ලාම එයා අඳිනවා මෙහෙම එක්කෙනෙක් පැංකලයක් අරගෙන මෙහෙම පැංකලයක් අරගෙන දමන් සරල වඳින්නේ පැංකලයක් අරගෙන එයා ගාතකී කිය බෝමළු වටේ ඇවිදිනවා. තව එක්කෙනෙක් මොකද කරන්නේ? මේ හරි ඉඳගෙන බෝධීන් වහන්සේට දන නමස්කාර කරලා වන්දනා කරනවා. තව එක්කෙනෙක් මොකද කරන්නේ? මෙහෙම පිටිපැස හැරලා අපි කියමු දැන් මෙයා කෙනෙක් මෙයා මෙහෙම පිටිපැස හැරිලා කාර්යයක් මෙයා පිටිපැස හැරලා එයා බෝධි වටේ වන්දනා කර කර යනවා. ඔන්න ඔහොම කීප දෙනෙක් දැන් උතන තව රූපයක් කොහොමම අපිට ගන්න පුළුවන්. කරලා මෙයා අඳින්නේ බෝධීන් වහන්සේගේ මේ කොටස වගේ අඳලා ඕන පොඩි අත්තක් මෙන්න මේ වගේ ශාඛාවක් තියෙනවා. ඒකේ බෝකොලයක් දෙකක් පෙන්නලා පවුර පෙන්නන මේ විදිහට. ඒක තව කෙනෙක් මොන මෙහි ඉඳලා වන්දනා කරනවා වගේ අඳින්න පුළුවන්. මේ දෙවෙනි එක්කෙනාගේ චිත්‍රය. එතකොට මට පුතාලා කියන්න පළවෙනි එක්කෙනාගේ චිත්‍රයේද සාර්ථක දෙවෙනි එක්කෙනාගේ? දෙවෙනි එක්කෙනාගේ චිත්‍රය. දෙවෙනි එක්කෙනාගේ. ඇයි මේ බෝධීන් වහන්සේට වැඩ ඉන්නවා. ඒක වෙනසක් වෙලා නැහැ නේද? බෝධීන් වහන්සේ බව පෙන්වන්න ගන්න මොකද කළේ? පොඩි ශාඛාවක්
ඇඳලා ඒ ශාඛාවේ බෝකොළ ඇඳ. ඒතකොට බෝධීන් වහන්සේ බව පෙන්වන්න කළා. පවුරත් ඇඳ. ඊගාට මිනිස්සු කුඩා මිනිස්සුද නෑ ලොකු මිනිස්සු. එතකොට පාට කරන්න ලේසිද අමාරුද? කියන්න මම පුතාලා. පාට කරන්න ලේසිද අමාරුද ලොකු රූප තිබ්බා? ලේසි. ලේසි. රූප ටික පාට කරලා බොමල්ුවයි රූප ටිකයි පාට කරලා ඉවර වෙනකොට ඔයගොල්ලෝ චිත්‍රය ඉවරයි. දැන් හරි ඉස්සෙල්ලා විදියට බෝධින් වහන්සේ ලොකුවට ඇඳලා රූප ටික අඳින්න ගියොත් එහෙම වෙන්නේ රූප කුඩා වෙනවා. මෙතන බෝධින් වහන්සේට අගෞරවයක් කරන්නේ මොකද බෝධින් වහන්සේට කරන নমස්කාර තමයි මේගොල්ලෝ පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගේ පුතාලා හොඳන්න කිසිම මගේ තේරුම් ගන්න ඕනේ මගේ පුතාලා චිත්‍රය අඳිනකොට අහලා තියෙන දේ තමයි මූලික. මොකද්ද මේකේ අහන්නේ? බෝධීන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන බෝධි පූජාවක් පවත්වන බැතිමතුන්. එතකොට මේකෙන් මොකද වෙන්නේ? මේ බැතිමතුන් තමයි පූජාවක් පවත්වන බැතිමතුන් මූලික වෙනවා. ඊගාවට බෝධීන් වහන්සේත් මූලික වෙනවා. එතකොට ඒ කරුණු දෙක මෙතන පැහැදිලිවම තියෙනවානේ. ඒ නිසා මගේ පුතාලා මේ චිත්‍රය ඇඳලා ලස්සනට අර විදිහට පාට කරන්න. ඒ පාට කරන විදිහේදී මම ඔයගොල්ලන්ට පෙන්වන්න කරන්නේ මේ චිත්‍රේ නැවත. දැන් ඔයගොල්ලන් බලන්න. දැන් ඔයගොල්ලන්ට තියෙන සුදු ප්‍රශ්න තියෙනවනේ. දැන් මේකේ තියෙන සුදු ඇඳලා තියෙන්නේ. සුදු ඇඳලා උනාට මොනවද පාට අරක් කරලා තියෙන්නේ මොකද්ද කියන්න බලන්න. ලා නිල් පාටයි සුදුයි මිශ්‍ර කරලා තියෙන්නේ. පේනවද ඔයගොල්ලන්ට? මේ ඇඳුම මේ බලන්න. ඔය එතකොට දැන් මේ මෙතන කොටස මේ පේනව නේද ඔයගොල්ලන්ට? මෙන්න මේ කොටස. ඒ කොටස දැන් මේ අඳුරු කොටන කරනවා කියලා කියන්නේ මේ ටික අඳුරු පාට. ඒ කියන්නේ ලා නිල් පාට ගාලා ඊට පස්සේ තමයි සුදු තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අපි වර්ණ කරනකොට මයි පුතාලා පාට වර්ණ කරනකොට සුදු පාටින් කියන්න හම්බෙන්නේ නැහැ. මොකද අනිසරත් එක්ක වලපානවනේ. ඒ නිසා අපි මේක මොකද කරන්නේ? සුදු පාට වෙනුවට අලු පාට හරි කළු නෙමෙයි අලු පාට හරි නිල් පාට හරි භාවිතා කරන්න ඕනේ. එහෙම කළොත් ඔයගොල්ලෝ නිර්මාණය සාර්ථක වෙනවා. එහෙනම් මගේ පුතාලා මේ නිර්මාණය සකස් කරලා ඔයගොල්ලෝ දෘශ්‍ය කලා සංගමයට ඉදිරිපත් කරන්න මට බලා ගන්න. එහෙනම් අදට මේ පාඩම අපි අවසන් වෙනවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පුතාලා. නමෝ බුද්දාය සර්. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සර්. මගේ සාදා දෙවනට ලෝවාබස් දීනිසි විට සීතර දෙනමට සතර දිනකට ගරුකොට නබුද්දාය ගරුකොට නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සර්.